අද තමයි කතා කරන්නේ ඔයාලා ලේසියෙන් පාඩමක් න්‍යාස පාඩම. මේ විදිහට අපි පාඩම් කීපයක් කරගෙන යමු. හරි පන්ති පටන් ගත්තාම මේ වෙන තව ගණන් අඩු. රයිට්. ඔයාලා ලියලා නැති න්‍යාස පාඩමේ නෝට් එක ඊ මම WhatsApp වලින් දැම්මා. හරි. න්‍යාස කියන්නේ අපේ සිලබස් එකේ තියෙන ලේසියෙන් පාඩම. හැබැයි පුදුම වැදගත් පාඩමක්. හරි මේක 11 දිනක් ගොඩාක් කරේ නෑ මේකේ. ඒ ඉස්සරහට ඒව කරනකොට කැම්පස් ගියාම එහෙම මේ න්‍යාස වලින් ගොඩක් වැඩ තියෙනවා. සමගාමී සමීකරණ පහසුවෙන් විසඳන්න පුළුවන් තමයි න්‍යාස කියන්නේ. හරි. න්‍යාසයෙන් ඉදිරිපත් කරන්නේ විවිධ තොරතුරු. හරි. න්‍යාසයෙන් ඉදිරිපත් කරන්නේ විවිධ තොරතුරු. ඒ විවිධ තොරතුරු අපි න්‍යාසයෙන් මේ පාඩමේ අගටම ඉදිරිපත් කරන්න මම කියලා දෙන්නම්. දැන් න්‍යාස වල පොඩි සුළු පිළිවෙලක් තියෙනවා ඒක පුළුවන් කරගන්න. න්‍යාසයක් කියන්නේ සම්පූර්ණ වෙච්ච පේලි වලින් මේ පැත්තට තියෙන පේලි. හරි. සම්පූර්ණ වෙච්ච පේලි වලින් සම්පූර්ණ වුණ තීර වලින් හැදුන සංඛ්‍යා සැකස්ම එහෙම එකට අපි කියනවා න්‍යාසයක් කියලා. දැන් මෙතන 19 මම මෙකුවොත් මේ පේලිය සම්පූර්ණ නැහැ. මෙතන ස්ථානක් තියෙනවා. හරි. මේ තීරය සම්පූර්ණ නැහැ ස්ථානක් තියෙනවා. එහෙනම් මේක න්‍යාසයක් නෙමෙයි. හරි. සම්පූර්ණ වෙච්ච පේලි වලින් සම්පූර්ණ වුණ තීර වලින් හැදුණු සංඛ්‍යා සැකස්මකට අපි කියනවා න්‍යාසයක් කියලා. හරි. එහෙනම් මේ තියෙන න්‍යාසයක්. හරි. න්‍යාසයක තියෙන මෙන්න මේ සංඛ්‍යා වලට තමයි කියනවා ඒ න්‍යාසයේ අවයව කියලා. ඒ න්‍යාසයේ අවයව. හරි. මේ තියෙන නම් මේ න්‍යාසයේ අවයව. අවයව හයක් තියෙනවා. right. තව නමක් කියනවා මේකට අවයව. එහෙම නැත්නම් මේවට කියනවා තව නමක් සංරචක කියලා තියෙනවා. මේ න්‍යාසයේ අවයව. එහෙම නැත්නම් මේ තියෙන න්‍යාසයේ සංරචක. ඔයාලා නෝට් එකේ මම ඉදිරියට ලියන්න ඉඩ තියලා තියෙනවා. න්‍යාසයක අඩංගු සංඛ්‍යා ඉස්තන වලට ලියන්න ඕනේ අවයව ඒවා සංරචක. සංරචක. අවයව ඒවා සංරචක නිසා හඳුන්වයි. ඒ අර කුලකයක් අපි ඉංග්‍රීසි කැපිටල් වලින් නම් කරේ ඒ වගේ න්‍යාසයකුත් සාමාන්‍ය ඉංග්‍රීසි කැපිටල් වලින් නම් කරනවා. ඒ වගේම මේ න්‍යාසය ඇතුලේ ඉංග්‍රීසි අපු වෙනවා නම් බීජීය සංකේත විදියට ඒවා කැපිටල් වලින් නෙමෙයි දාන්නමයි සිම්පල් වලින්. උදාහරණයක් විදිහට මෙතන ඒ තියෙනවා කියන්නේ ඒක අනිවාර්යෙන් සිම්පල් වෙන්න ඕනේ. හරි. ඔයා හොඳට ඔළුවට ගන්න ඕනමයි මේ පැත්තට තියෙන පිළි මේ පැත්තට තියෙන තීර. ඒක පටලව ගන්න බෑ. න්‍යාස පාඩම පුරාම ඒක වැදගත්. හරි. right. න්‍යාසයක් ඒකට සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි කැපිටල් අකුරකින් නම් කරනවා. මේ න්‍යාසය අපිට නම් කරන්න පුළුවන් ඒ කියන. හරි. තව න්‍යාසයක් ගත්තොත් b සමානයි 6. පින දෙක. ඔය උදාහරණයක් මම ගත්තේ. හරි. මේකේ තියෙනවා තමයි පේලි එකක්. තීර තියෙනවා 1 2 3 4. තීර හතරක් තියෙනවා. right. හරි. ඊටම වැදගත් කොටසක් න්‍යාස පාඩමේ යන මාතෘකාව න්‍යාසයක ගණය. න්‍යාසයක ගණය. න්‍යාසයක ගණය. ගණය ගන්න මෙහෙම. න්‍යාසයක ගණය ගන්න න්‍යාසයේ තියෙන පීලි ගානයි ඒකේ තියෙන තීර ගානයි ගුණ කරනවා. හරි. න්‍යාසයේ ගණය ගන්න පීලි ගානයි තීර ගානයි ගුණ කරනවා. හැබැයි මතක තියාගන්න පීලි තීරයි ගුණ කරලා එන උත්තරේ අපි ගන්නෑ. ඉතින් උදාහරණයක් විදිහට මේක දැන් ගණය ලිව්වොත් මෙයාගේ ගණය ලිව්වොත් ගණය මේකේ පීලි 1යි තීර 1 2 3 4යි තීර 4යි. හරි. ඒකේ ගණය එක ගුණ කිරීම 4. ඔබ කියවන්නේ එකේ 4 න්‍යාසයක්. දාන්න නෑ ළමයි මේකේ. එක් වරක් 4 4යි කියන්නේ. හරි. දැන් මේ න්‍යාසය ගන්න මෙහෙම C කියලා න්‍යාසයක් තියෙනවා මේ 2 8 5 4 ඍණ 6.5 8. හරි. න්‍යාසයක සංඛ්‍යා වල ගන්න මොනේ කරන්න ඕනේ? ඍණ සංඛ්‍යා දශම සංඛ්‍යා මොනකක් පුළුවන්. හරි. මේක ගන්නවලින් ඉස්සෙල්ලාම පේලි ගන්න. පේලි 2යි. තීර ගන්න 1යි 2යි 3යි. තීර ගන්න 3යි. මේක අපි කියවන්නේ කොහොමද? දෙකේ තුනේ න්‍යාසය කියන්නේ. දෙකේ තුනේ න්‍යාසය. right. තව න්‍යාසයක් ගමු b සමානයි මෙහෙම 6 5 4 ඍණ 8 බිංදුව 1.6. හරි. මෙයාගේ තියෙනවා පේලි තියෙනවා ළමයි 3ක්. තීර තියෙනවා 2ක්. එහෙනම් 3 ගුණ කිරීම 2. අපි මේවා කියවන්නේ 3 2 න්‍යාසයක් කියලා. 3 2 න්‍යාසයක්.
හරි. ළමයි න්‍යාසයේ එතකොට මොනකට උත්තරේ දාන්නේ නැහැ. න්‍යාසයේ ගණය දිහා බලලා ඒ න්‍යාසයේ පේලි කීයක් තියෙනවද තීර කීයක් තියෙනවද කියලා නිරූපණය දැනගන්න ඕනේ. හරි. දැන් න්‍යාසයේ ගණයක් තියෙනවා මෙන්න. 6 5 න්‍යාසයක්. න්‍යාසයේ ගණයක් අපිට තියෙන 6 5 න්‍යාසයක්. එහෙනම් ඒකේ තියෙනවා ළමයි පේලි 6කුත් තීර 5කුත්. හරි. ඒවල ගණය දිහා බලලා අපිට තීරණය කරන්න පුළුවන් මේ න්‍යාසයේ පේලි කීයක් තියෙනවද තීර කීයක් තියෙනවද කියලා. ඒ වගේම ගණය දිහා බලලා අපිට තීරණය කරන්න පුළුවන් ඒ න්‍යාසයේ අවයව එහෙම නැත්නම් සංරචක කීයක් තියෙනවද කියලා. මේකේ 1 2 3 4 අවයව 4යි. එක්වරක් 4 4. ඔය ගණන් 4. මේකේ ගණය 2 3 න්‍යාසය අවයව 1 2 3 4 5 6ක් තියෙනවා. දෙවරක් 3 6. හරි. මේ න්‍යාසෙත් අවයව 1 2 3 4 5 6 තුන්වරක් 2 6. එහෙනම් මට කියන්නේ 6 5 න්‍යාසයේ අවයව කීයක් තියෙනවද? 6 වරක් 5 30. පැහැදිලි? 3 10 න්‍යාසයක් තියෙනවා කියන්නේ. 3 10 න්‍යාසයක් තියෙනවා. න්‍යාසයක ගණය අපිට දෙනවා 3 10 කියලා. එහෙනම් මේකේ පේලි 3යි. තීර 10යි. අවයව ගණන් 3 වරක් 10 30යි. පැහැදිලි නේද? මේ ළමයි ඔයාලා එතකොට ඊයේ දුන්න නෝට් එකේ තියෙන අහුව ඒක පුරවන්න ඕන ළමයි මම මේ පුරවන්න කලින් හරි දැන් බලමු අහුව කොහොමද කියලා. මෙයාගේ ගණය මේකේ ගණය මෙයා ඉස්සෙල්ලාම ගණය අපි කියන්නේ පේලි ගාන දෙවෙනි කියන්නේ තීර ගාන. මේකේ පේලි තියෙනවා 3 තීර තියෙනවා 2. එහෙනම් 3 3 කිරීම 2 කියලායි ගණය ලියන්නේ. කියවන ආකාරය 3 2 න්‍යාසයක් 3 2 න්‍යාසයක් කියලා අපි මේ කියවනවා. හරි. අවයව ගණන කියන මොනවද 3 වරක් 2 6. අවයව ගණන 6. පැහැදිලි? මෙයාගේ පේලි 1යි 9යි තීර 1යි 2යි 3යි 4යි. පේලි 1යි තීර 4යි. අපි නම් මෙයාව කියවන්නේ 1 4 න්‍යාසයක් කියලා. කියවනේ 1 4 න්‍යාසයක්. අවයව ගණන 1 වරක් 4 8. හරි. මම මේ න්‍යාසය ගණනේ මේක තමයි පේලි තියෙනවා 1යි 2යි 3යි. තීර 1යි 2යි 3යි. පේලි 3යි තීර 3යි. එහෙනම් 3 ගුණ කිරීම 3. 3 ගුණ කිරීම 3. කියවන්නේ 3 3 න්‍යාසයක් කියලා. 3 3 න්‍යාසයක් 3 වරක් 3 අවයව ගාන තමයි. හරි. මෙයාගේ පේලි 1යි 2යි 3යි 4යි. තීර 1යි. එතකොට 4 ගුණ කිරීම 1 කියවන්නේ 4 1 න්‍යාසයක් කියලා. 4 වරක් 1 4. අවයව ගාන 4. පැහැදිලි? හරි. ඊට පස්සේ අපේ න්‍යාස පාඩමේ පොඩි න්‍යාස වර්ග ටිකක් තියෙනවා දැනගන්න. ඒක තමයි ඇත්තටම හදන්නේ මේ තියෙන්නේ තීර ටික. හරි. දැනගෙන තියෙන්න ඕනේ. ඊට වැඩගත්. හරි. A සමානයි 8 ඍණ 5 බිංදුව 7 න්‍යාසය. හරි. න්‍යාසයක දැනගන්න අපි මෙතනින් පස්සේ ලියන හැම න්‍යාසයකම වගේ තමයි එයාගේ ගණය මෙන්න මෙතන කෙලවරෙන් දානවා. පරමාණු කෙලවරෙන් එයාගේ ගණය ලියනවා. මෙයාගේ පේලි 1යි තීර 1යි 2යි 3යි 4යි. මෙයා 1 4 න්‍යාසය. තියෙන්නේ පේලි 1යි. පේලි එකක් විතරක් තියෙන මේ වගේ න්‍යාස වලට නමක් කියනවා ළමයි පේලි න්‍යාස කියලා. හරි. පේලි න්‍යාස. පේලි න්‍යාසය. පේලි එකක් විතරක් නම් අපි කියන එක මොකක්ද කියලාද? පේලි න්‍යාසය කියලා. රයිට්. ඊට පස්සේ B කියලා පේලි න්‍යාසයක් කියලා තියෙනවා ඔයාලගේ නෝට් එකේ. C කියලා න්‍යාසයක් කියලා නැහැ. ඔයා ගණයේ වෙනස් වුණ වෙන පේලි න්‍යාසයක් කියනවා. හරි. පේලි එකක් විතරක් තියෙන තීර ඕන ගණනක් තියෙන මෙතන AB වලට නැති වෙන ඕන න්‍යාසයක් තියෙනවා. හරි. සරලයි. පේලි න්‍යාසය කියන්නේ තමයි පේලි එකක් විතරක් තියෙන න්‍යාසය පේලි න්‍යාසය. එහෙම න්‍යාසයක් තියෙනවා. 8 ඍණ 5 බිංදුව 7. මේකේ පේලි තියෙනවා 1යි 2යි 3යි 4යි. ගණය ලිව්වොත් 4 1 න්‍යාසයක්. හරි. පේලි 4යි තීර 1යි. 4 1 න්‍යාසය. පේලි එකක් විතරක් තියෙනවා අපි වලට පේලි න්‍යාස කියලා. ඒ වගේ මේකේ තියෙන තීර 1යි
තීර එකක් විතරක් තියෙන න්‍යාස. එහෙනම් අපි ඒවට කියනවා ළමයි මොනවා කියලාද? තීර න්‍යාස කියලා. හරි. තීර එකක් විතරක් තියෙන න්‍යාස වලට කියනවා මොනවා කියලාද? තීර න්‍යාස. රයිට්. එතකොට B. B කියලා අපි මේ නෝට් එකේ දීලා තියෙනවා 8 ඍණ 11 බිංදුව. හරි. තුනේ කියන න්‍යාසය. ඉතින් වාට තීර න්‍යාස ලියන්න බැරිවම හරි C කියලා න්‍යාසයක් තියෙනවා. න්‍යාසය ලියන්නේ. න්‍යාසය වලින් තීර එකක් විතරක් තියෙන තේලි ඕන ගානක් තියෙන න්‍යාසයක් කියන්නේ තීර න්‍යාසයක් විදියට. රයිට්. එහෙනම් තේලි එකක් විතරක් තියෙන න්‍යාස තේලි න්‍යාස, තීර එකක් විතරක් තියෙන න්‍යාස ඒකට කියනවා මොකද? තීර න්‍යාස. රයිට්. ඊට පස්සේ වැදගත්ම න්‍යාසයක් හරි මේ 6 5 4 3.8 ඍණ 15 4 6.3 බලන්න මේ මෙයාගේ මේ න්‍යාසයේ පේලි 3යි. හරි. තීරත් 1 2 3. තීරත් 3. පේලි 3යි තීර 3යි. හරියට දිගයි පළලයි සමානයි. සමජාතරශයක් වගේ. දිගයි පළලයි සමානයි සමජාතරශයක් වගේ. එනම් පේලි ගාන තීර ගාන සමාන න්‍යාස අන්න ඒවට කියනවා සමජාතරශ න්‍යාස කියලා. හරි. සමචතුරස්‍ර න්‍යාස. සමචතුරස්‍ර න්‍යාස. පේලි ගාන තීර ගාන සමාන න්‍යාස සමචතුරස්‍ර න්‍යාස කියලා කියනවා. හරි. එතකොට මම එකේ දෙකේ න්‍යාසයක් කියලා දෙන උදාහරණයක් විදිහට ආය තුනේ න්‍යාසයක් කියලා දෙනවා. C කියන න්‍යාසයක් වාඩ යන්නේ කියලා දෙනවා. එනම් දෙකේ දෙකේ උත්තරනේ තුනේ උත්තරනේ හතරේ හතර එකක් කියනවා. හරි. හතරේ හතර න්‍යාසය ඔයා කැමති අගයන් දාලා ලියන්න පුළුවන්. ඒ සමචතුරස්‍ර න්‍යාස පේලි ගාන තීර ගාන සමාන න්‍යාසද සමචතුරස්‍ර න්‍යාස. රයිට්. වැදගත්ම කොටස න්‍යාස පාඩමේ මාරම වැදගත් කොටසක් දැන් මම මේ කියලා දෙන්න හදන්නේ. හරි. නමයි ඒ න්‍යාසය කියලා දෙන්න කලින් අපි දැනගෙන තියෙන්න ඕනේ සමචතුරස්‍රයක තියෙනවා විකර්ණ දෙකක්. සමචතුරස්‍රයක තියෙනවා විකර්ණ දෙකක්. හරි. එකක් මේක අනික මේක විකර්ණ දෙක. රයිට්. වම් පැත්තේ ඉහළ කෙළවරේ ඉඳන් දකුණු පැත්තේ පහළ කෙළවරට අනින මෙන්න මේ න්‍යාසය අපි ඒකට කියන න්‍යාස නෙමෙයි විකර්ණය. වම් පැත්තේ ඉහළ ඉඳන් දකුණු පැත්තේ පහළ යන මෙන්න මේ විකර්ණය ඒකට කියනවා ප්‍රධාන විකර්ණය කියලා. සමජාතරශයක ප්‍රධාන විකර්ණය. ප්‍රධාන විකර්ණය. මේක විකර්ණයක් තමයි. හැබැයි ප්‍රධාන විකර්ණය කියන්නේ මේ. ඒක වල දැනගන්න ඉන්න ඕනේ. හරි. ඒක අපි නෝට් එකේ පැහැදිලි කරන පාඩමින් තියලා දිනවා. ඒක පැහැදිලිව ලියගන්න. ඊළඟ න්‍යාසය වර්ගයකට ඒක මාර වෙනවා. මොකක්ද දන්නවද? සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකර්ණයේ දිගේ තියෙන අවයව එක වෙනවා. හරි. ප්‍රධාන විකර්ණය කියන්නේ මේකනේ. හරි. වම් පැත්ත ඉහළින් දකුණු පැත්ත පල්ලෙහාට යන මේකනේ ප්‍රධාන විකර්ණය. ප්‍රධාන විකර්ණයේ දිගේ තියෙන හැම අවයවයක්ම එක වෙලා අනිත් සේරම අවයව ටික බිඳුව වෙනවා. අනිත් සේරම අවයව බිඳුව වෙන්න ඕනේ. ප්‍රධාන විකර්ණයේ දිගේ තියෙන හැම අවයවයක්ම එක වෙලා අනිත් හැම අවයවයක්ම බිඳුව වෙනවා නම් අන්න ඒ වගේ න්‍යාස වලට අපි කියනවා නම් මාර වැදගත් ඒකක න්‍යාස කියලා. හරි. ඒකක න්‍යාස. ඒකක න්‍යාස. ඒකක න්‍යාසයක් වෙන්න අනිවාර්යයෙන්ම ප්‍රධාන මේක සමජාතරශ න්‍යාසයක් වෙන්න ඕනේ. සමජාතරශ න්‍යාසයක ප්‍රධාන විකර්ණයේ දිගේ එකේව තියෙන්න ඕනේ. අනිත් සේරම අවයව බිඳුව වෙන්න ඕනේ. අන්න එහෙනම් ඒක ඒකක න්‍යාසයක් කියලා කියනවා. හරි. අපි මෙහෙම එකක් ලියන්න. තුනේ න්‍යාසයක් ලියමු. තුනේ න්‍යාසය. දැන් බලන්න මේකේ ප්‍රධාන විකර්ණයේ දිගේ තියෙන්නේ එක අනිත් සේරම අවයව බිඳුව. අන්න එහෙනම් ඒකත් ඒකක න්‍යාසය. හරි. ඒකක න්‍යාසයක් සාමාන්‍යයෙන් හඳුන්වන්න ගන්නවා ළමයි සංකේතයක් ඒ විදිහට නම් කරලා වැරද්දක් නැහැ. සාමාන්‍යයෙන් අපි ඒක නම් කරන්නේ කැපිටල් I වෙන. ඒකක න්‍යාස නම් කරන්නේ කැපිටල් I වෙන එකයි.
රයිට්. එහෙනම් දෙකේ දෙකේ එකම න්‍යාසයක් තියෙනවා, තුනේ තුනේ එකක න්‍යාසයක් තියෙනවා. ඔයා හතරේ හතරේ එකක න්‍යාසයක් ලියන්න ඕනේ. හරි. මට කියන්න මේ ළමයි. මෙන්න මේක ඒකක න්‍යාසයක් නේද? මේක ඒකක න්‍යාසයක් බලන්න. හරිනේ. ප්‍රධාන විකර්ණ දෙකේ නෙමෙයි. විකර්ණ දෙකේ ඒවා කියනවා. හැබැයි මේක ඒකක න්‍යාසයක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ. විකර්ණයේ දිගේ තියෙන එකේ වමාට එහෙම කොට මේක න්‍යාසය කියන්නේ මේක කියනවා නිකන් සමගත ප්‍රශ්න න්‍යාසය. විකර්ණයේ දිගේ කියනවා. හැබැයි ප්‍රධාන විකර්ණයේ දිගේ කියනවා නෙමෙයි. ප්‍රධාන විකර්ණයේ දිගේ විතරක් එකේවා තියෙනවා නම් අනිත් සේරම ඒවා බිඳුව වෙනවා නම් ඒව විතරයි සමගත ප්‍රශ්න න්‍යාසය. මේක සමගත ප්‍රශ්න. සෝරි. ඒව විතරයි ඒකක න්‍යාසය. මේක ඒකක න්‍යාසයක්. මේක ඒකක න්‍යාසයක්. හැබැයි මේක ඒකක න්‍යාසයක් නෙමෙයි. ප්‍රධාන විකර්ණයේ දිගේ තියෙන්නේ එකේව නෙමෙයි. අනිත් විකර්ණයේ දිගේ තමයි ඒකේවා තියෙන්නේ. එහෙනම් මේක ඒකක න්‍යාසයක් නෙමෙයි. මේක සමගත ප්‍රශ්න න්‍යාසයක්. මේක ඒකක න්‍යාසයක් නෑ. ඇයි? ප්‍රධාන විකර්ණ දෙකේ එකේ ඒව තමයි තියෙන්නේ. ඊටු සියලුම ඒවා බිඳුව නෙමෙයි මෙතන දෙක. එහෙනම් මේක ඒකක න්‍යාසයක් නෙමෙයි. හරි. ඒකක න්‍යාසයක් කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රධාන විකර්ණ දෙකේ ඒවා තියෙන්න ඕනේ. අනිත් සියලුම ඒවා බිඳුව වෙන්න ඕනේ. එකම නම. ඒවට අපි කියනවා ඒකක න්‍යාස. හරි. උතුම් වැදගත් ඒකක න්‍යාස නමයි. ඒක කරනකොට එහෙම ඒක වැදගත්කම තේරෙයි අපිට. ඕනෙද එච්චර දුරට යන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔයාලා පටල ගන්න න්‍යාසය මේ සමමිති න්‍යාස. සමමිති න්‍යාසය දක්වන්නේ සමගත ප්‍රශ්න න්‍යාස වලටම තමයි. හරි. සමමිති න්‍යාසයක් කියලා කියන්නේ මෙහෙම එකක්. කොහොමද? හරි. වරද්ද ගන්න තුන පැටලෙන්නේ නැතුව මම කියලා දෙන්නම්. ප්‍රධාන විකර්ණයේ දිගේ මේක දෙකටම නමපුවාම ප්‍රධාන විකර්ණයේ මෙහෙම අල්ලලා මේක මෙහෙම ඔක් දෙකටම මෙහෙම දෙන්නේ. හරි. එතකොට අවයව සම්පාදනය වෙනවා නම් මත එක වැටෙනවා. දෙක මත දෙක වැටෙනවා. හතර මත හතර වැටෙනවා. ප්‍රධාන මේ න්‍යාසය අල්ලම මේ ප්‍රධාන විකර්ණ ඔස්සේ මෙහෙම දෙකටම නමපුවාම අවයව සමපාත වෙනවා. එක මත එක වැඩිලා දෙක මත දෙක වැඩිලා හතර මත හතර වැටෙනවා. අන්න එනවා. දෙපැත්තේ මේ ප්‍රධාන විකර්ණයෙන් දෙපැත්තේ අවයව සමමිතිකව පිටලා තියෙන්නේ. ඒකින්ද මෙව්වගේ න්‍යාස වලට අපි නමක් කියනවා සමමිති න්‍යාස කියලා. සමමිති න්‍යාස. හරි. ප්‍රධාන විකර්ණයේ දෙපැත්තේ අවයව සමමිතිකව පිටලා තියෙනවා නම් එව්වට කියනවා සමමිති න්‍යාස කියලා. බලන්න ටිකක් තියාගෙන ඉඳී. ගණයන් සමාන න්‍යාස දෙක සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකර්ණයේ දෙපස ස්ථානක් කියලා දෙනවා. දැන් සමාන කියලා. සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකර්ණයේ දෙපස සමාන අවයව සමමිතිකව පිටලා නම් එවැනි න්‍යාස සමමිතික න්‍යාස නම් නේ. රයිට්. අර උදාහරණ තුනක් දීලා තියෙනවා. හරි. ඊළඟට තවත් න්‍යාස වර්ගයක් තියෙනවා. ඒකක් දැනගන්න ඕනේ. හරි. ඒක නම් මම ගන්න දාලා තියෙනවා සමහර කට්ටිය දාන හදලා හරි දෙයක් දාලා තිබ්බා. බලන්න ඕනේ. ගණයන් සමාන න්‍යාස දෙක 6 5 4 3 2 1. මෙයාගේ ගණය A3යි ඊට 2යි. 3 2 න්‍යාසය. B සමානයි 6 5 4 3 2 1. මේකත් 3 2 න්‍යාසය. ගණයන් සමාන න්‍යාස දෙක ළමයි අනුරූප අවයව සමානයි. නම් මෙතන 6 තියෙන දා මෙතනත් 6 තියෙනවා. හරිද? මෙතන 5 තියෙන දා මෙතනත් 5 තියෙනවා. මෙතන 4 තියෙන දා මෙතනත් 4 තියෙනවා. 3 තියෙනකොට 3, 2 වෙනකොට 2, 1 වෙනකොට 1. මෙයාමයි නෙමෙයි. හරි. මේ න්‍යාස දෙක සමානයි. ඒකට කියනවා සමාන න්‍යාස කියලා. ඒ සමානයි සමාන න්‍යාස. ගණයන් සමාන න්‍යාස දෙක අනුරූප අවයව සමාන වෙනවා නම් අපි ඒවට කියනවාමයි සමාන න්‍යාස කියලා. රයිට්. ඔය සමාන න්‍යාස දැන් දෙයක් නෑ වගේ එනවා ඕකෙන් තමයි ගානක් කරලා ගන්න ඕන බලන්නේ. ඔයාලට උන්න ගානක් හදන්න. හරි. A සමානයි x ධන y එතන 8. එතන p ධන q p ඍණ q
ඊට q දාන 3. හරි. ආයි b කියලා එකක් තියෙනවා 5 8 m 7 3 10. a හා b සමාන න්‍යාසලු. a හා b සමාන න්‍යාස කියලා දාන්න කියනවා. a හා b සමාන න්‍යාස නම් සමාන න්‍යාස වල තමයි අනුරූප අවයවයක් වෙන්න ඕනේ. අනුරූප අවයව සමාන වෙනවා. මේ දෙන සමානයි නම් අනුරූප අවයව සමාන. ඒ කියන්නේ x වල මෙතන තියෙන 5 දෙයක් නැහැ. x සමානයි කීයයි? x සමානයි 5යි. මේ අවයවයේ වෙනකොට මෙතන තියෙන 8. එහෙනම් x ධන y සමානයි කීයද? 8යි. x වෙනකොට අපි දානවා අපි දන්නවනේ x වල අපි 5යි කියලා උඩේ දාගත්තා. x වෙනකොට දානවා 5. 5 ධන y සමානයි 8යි. y වලට උත්තරේ ගන්න ධන 5 ගෙනවා මෙහාට ළමයි y සමානයි 8 ඍණ 5. y සමානයි 8න් 5 ගියාම 3. y සමානයි 3. හරි. 8 වෙනකොට මෙතන m තියෙන්නේ. එහෙනම් m ලාභය දෙයක් නේ පිළිම්ම 8. m සමානයි 8. හරි. මේ p ධන q වෙනකොට මෙතන තියෙන්නේ 7. p ධන q වලගේ 7යි. හරිද? p ඍණ q වලගේ 3යි. p ඍණ q වලගේ 3යි. දැන් මොකද කරන්නේ? p වලට q වලට මොනවද? p ධන q 7යි p ඍණ q 3යි. මොනවාද පද දෙකයි සමීකරණ දෙකයි ගාන ගන්න එක මොනවද තමයි? සමගාමී සමීකරණ. මෙයා අපි ගත්ත අංක 1 කියලා මෙයා ගත්ත අංක 2 කියලා. විසඳු. දෙයක් නෑ කිසිම වෙලක් q පදයෙන් කරන්නේ. මෙයාගේ ලකුණු දාන මෙයාගේ ලකුණු ඍණ ලකුණු අසමානයි. එහෙනම් සමීකරණ දෙකම අපි ඉදිරි කරනවා. 1යි 2යි සමීකරණ දෙක එකතු කරනවා. අංක 1 සමීකරණය p ධන q එකතු කරා දෙවෙනි සමීකරණය ධන p ඍණ q සමානයි 7 ධන 3. හරි. ධන q ට ඍණ q කැපෙනවා ළමයි. p ධන p කියන්නේ 2යි p සමානයි 7යි 3යි 10යි. p වලට උත්තරේ ගන්න ගුණ කිරීම දෙකයි කරන්නේ මේ දෙකෙන් බෙදුවා. මෙහෙන් බෙදුවා දෙක දෙක කැපෙනවා. p සමානයි 10 දෙකෙන් බෙදුවාම 5යි. p සමානයි 5. හරි. ඊට පස්සේ ආයෙත් තියෙනවා උතන මේ q ධන තුන සමානයි. q හොයන්නත් ඕනේ. q හොයන්න p සමානයි 5. p සමානයි 5 අංක 1ට ආදේශයෙන් අංක 1ට ආදේශයෙන් අංක 1 සමීකරණය p ධන q සමානයි 7යි p වෙනුවට දැම්ම 5 p වලගේ 5යි ධන q සමානයි 7. හරි. q වලට උත්තරේ ගන්න ධන 5 අපි අරන් යනවා එහා පැත්තට ඍණ 5ක් වෙනවා. q සමානයි 7න් 5 ගියාම 2යි. p තරයි q තරයි. ආයි මෙතන මෙතන නම් මේ q නෙමෙයි ළමයි දෙන්න ඕනේ. මෙතන දැන් r ධන 3 සමානයි 10යි. r වලගේ ගත්ත හැටි r ධන 3 සමානයි 10යි. මෙතන r වල උත්තරේ ගන්න ධන 3 අරන් යනවා එහා පැත්තට ඍණ 3යි. 10යි ඍණ 3 r සමානයි 7. r සමානයි 7. මෙතන මම දාලා p කියලා වැටිලා ඉන්නේ එක r දැන් දාගන්නේ. r ධන 10යි. දොඩ හරි. r වලගේ තියෙනවා. right ළමයි නාසය එකතු කිරීම අඩු කිරීම ගුණ සංඛ්‍යාවෙන් ගුණ කිරීම මෙදිම තියෙන්නේ ඒක න ලේසි ඇත්තරම මොන බලන්න හරි න්‍යාස එකතු කරද්දී අපි කරන්නේ තමයි ඝනයන් සමාන න්‍යාස දෙක අනුරූප අවයව එකතු කරනවා ඝනයන් සමාන න්‍යාස දෙක එකතු කරන්න තියනවා නම් කරන්නේ අනුරූප අවයව එකතු කරනවා බලන්න මේ 6යි 4යි එකතු වුනහම 10යි 5යි 2යි එකතු වුනහම 7යි 8යි ඍණ 3යි ලකුණු සමානව එකතු වෙන්නේ ඍණ 8යි ඍණ 3යි කියන්නේ ළමයි ඍණ 11යි. හරිද? ඍණ 12යි ධන 15යි කියන්නේ 3යි. හරි. ලකුණු අසමානයි විශාලයෙන් කුඩායි කඩ වෙනවා. 15න් 12 ගියාම 3යි ලොක්කගේ ලකුණු දනින්ද ධන 3යි. හරිද? බිංදුවයි ඍණ 8යි කියන්නේ ළමයි ඍණ 8යි. 7යි ඍණ 10යි කියන්නේ ඍණ 3යි. දෙයක් නෙමෙයි අනුරූප වලට එකතු කරන්නයි තියෙන්නේ. මෙයාට බලන්න ධන 6යි ඍණ 8යි ලකුණු අසමානයි. එතකොට 8න් 6 ගියාම 2යි ලොක්කගෙන් ඉඳ ඍණ 2යි. මෙතන ඍණ 4යි ඍණ 5යි කියන ළමයි ඍණ 4යි ධන 5යි කියන්නේ 1යි. 3යි ඍණ 12යි කියන්නේ ඍණ 9යි. 2යි ඍණ 8යි කියන්නේ ඍණ 6යි.
මෙතන බිඳුවයි ඍණ 6යි කියන්නේ ඍණ 6යි. ඍණ 12යි ධන 5යි කියන්නේ ඍණ 12යි ධන 5යි කියන්නේ ඍණ 7යි. හරි. අනුරූප වල එකතු කරන්නයි තියෙන්නේ. න්‍යාස එකතු කරනකොට. න්‍යාස අඩු කරද්දී එකතු කරද්දී කියලා අපි අනුරූප වල එකතු කරන්නේ. අඩු කරද්දී කරන්නේ අනුරූප වල අඩු කරනවා. හරි. මෙයාගෙන් අඩු කරනවා මෙයාව. පහෙන් දෙකක් අඩුනාම 3යි. දෙයක් නැහැ. මෙතන ඍණ 8ෙන් අඩු කරන්න ඕනේ ඍණ 3. ඒක ඍණ 8ෙන් අඩු කරන්න ඕනේ ඍණ 3. හරි. ඍණ 8ෙන් අඩු කරන්න ඕනේ ඍණ 3. right. මෙතන ඍණ 8 ඍණයි ගුණ වෙලා ධන 3. ලකුණු අසමානයි. 8ෙන් 3ක් ගියාම 5යි. උත්තරේ ඉඳලා ඍණ 5යි. එහෙම නේද? එහෙනම් මෙතන උත්තරේ ඍණ 5යි. දැන් ඕක හැම එකෙම මෙව ලියලා කරන්නේ වෙන්නේ මෙහෙම වැඩක් තමයි. අඩු කරන්න දෙයදී අපි කරන්නේ මෙයාගේ ලකුණ මාරු කරලා මෙයත් එක්ක එකතු කරනවා. මෙයාගේ ලකුණ මාරු කරලා මෙයත් එක්ක එකතු කරනවා. ඍණ 8යි ඍණ 3 ලකුණ මාරු කරලා ධන 3යි. ඍණ 8යි ධන 3යි කියන්නේ ඍණ 5යි. 5යි ලකුණ මාරු කරනවා ඍණ 2යි. ධන 5යි ඍණ 2යි කියන්නේ 3යි. උත්තරේ. ඒ සිනි බැලුනේ. හරි එතකොට මෙහෙම අපිට උත්තරේ ගන්න යන්නේ. ඍණ 4යි ඍණ 8යි නෙමෙයි ධන 8යි ලකුණ මාරු කරා. අඩු කරන්න දෙන්න ලකුණ මාරු වෙනවා. මේ ඍණෙන් මේවා ඇතුලේ ගුණ වෙලා ලකුණු මාරු වෙනවා. ඍණ 4යි ධන 8යි කියන්නේ 8ෙන් 4ක් ගියාම 4යි ලොක්ක දලින්ද ධන 7යි. බිඳුවයි ඍණ 2යි නෙමෙයි ධන 2යි. බිඳුව 2යි 6යි 12යි නෙමෙයි 6යි ඍණ 12යි. එතකොට ඍණ 6යි. දැක්කනේ? ඍණ 5යි ධන 1යි. ඍණ 4යි. දැක්කද? හරි. එහෙම ලේසියෙන් අපිට උත්තර ගන්න පුළුවන් මේකනේ. ඍණ 5යි ධන 3යි. ඍණ 5යි ධන 3යි. ඍණ 5යි ධන 3යි. කියන්නේ ඍණ 2යි. හරි. 15යි ඍණ 12යි. ඒ කියන්නේ 3යි යනවා. ඍණ 12යි ධන 4යි. එතකොට ඍණ 8යි. බිඳුවයි ධන 5යි. 5යි. හරි. 8යි ඍණ 10යි. ඍණ 2යි. ඍණ 6යි ධන 1යි. ඍණ 5යි. හරි. 3යි ඍණ 5යි. ඍණ 2යි. හරි. ඍණ 4යි ධන 1යි. ඍණ 3යි. ඔන්න ඔහොමයි. දැක්ක නේද? අඩු කිරීම දෙයක් නෑ. 6යි අඩු ගන්න කියන 10යි 6යි ඍණ 10යි. ඍණ 4යි. 5යි ධන 3යි 8යි. ඍණ 4යි ඍණ 2යි. ඍණ 6යි. හරි. 3යි ධන 8යි 11යි. 1යි ඍණ 7යි ඍණ 6යි. බිඳුවයි ධන 3යි 3යි. හරි. න්‍යාසයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. න්‍යාසයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන එක තමයි එන ලේසි. හරි. මේ පූර්ණ සංඛ්‍යාවෙන් න්‍යාසය ඇතුලේ හැම අවයවයක්ම නැත්නම් හැම සංරචනයක්ම ගුණ කරන්නයි තියෙන්නේ. හරි. බලන්න 5න් 8 ගුණ කරා 5 8 40යි. 5න් 5 ගුණ කරා 5 5 25යි. 5න් ඍණ 4 ගුණ කරා ඍණ 20යි. 5 ස්වර බිඳුව බිඳුවයි. 4ක් 12 ළමයි 60යි. 5 ඍණ 3 ගුණ කරාම ඍණ 15. හරි. ඊට පස්සේ ඍණ 3 මේ හැම අවයවයක්ම නැත්නම් හැම සංරචනයක්ම ගුණ වෙන්න ඕනේ. ඍණ 3න් 6 ගුණ කරා ඍණ 18යි. ඍණ 3න් 4 ගුණ කරා ඍණ 12යි. ඍණ 3න් බිඳුව ගුණ කරා බිඳුවයි. ඍණ 3න් ඍණ 4 ගුණ වෙනවා ළමයි ධන 12යි. ඍණ 3න් ධන 3 ගුණ වෙනවා ඍණ 9යි. ඍණ 3න් ඍණ 8 ගුණ වෙනවා 24යි. ඔන්න ඒ අර්ථය. මෙයා ඍණ 5න් ගුණ වෙන්න ඕනේ මේ න්‍යාසයේ හැම අවයවයක්ම නැත්නම් හැම සංගතයක්ම. ඍණයි ධනයි ගුණ වෙලා ඍණ 5 6 30යි. ඍණයි ධනයි ගුණ වෙලා ඍණ 5 6 40යි. ඍණයි ධනයි ගුණ වෙලා ධන 5 6 25යි. හරිද? ඍණයි ධනයි ගුණ වෙලා ධන 5 6 12 60යි. ඍණ 5 බිඳුවෙන් ගුණ කරාම බිඳුවයි. ඍණ 5 ඍණ 20ෙන් ගුණ කරාම ධන 100යි. ඔන්න න්‍යාසයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ න්‍යාසයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. බෙදාදී ලොකු දෙයක් නෑ ළමයි. මෙතන දැන් අර සමීකරණ වගේ මෙතන ඒ න්‍යාසය හොයන්න නම් කරන්න ඕනේ මේ ගුණ කිරීම පහින් කරන එක. ගුණ කිරීම පහින් කරන්න මේ පැත්ත පහින් බෙදලා මේ පැත්තත් බෙදනවා පහින්. හරිද? ඒතර පහට පහ කැපෙනවා. ඒ සමානයි මෙතන 60 පහින් බෙදුවාම ළමයි 12යි. 25 පහින් බෙදුවාම 5යි. 15 පහින් බෙදුවාම 3යි. 10 පහින් බෙදුවාම 2යි. ඔන්න ඔහොම න්‍යාසය එන්නේ. හරි.
ඒ වගේම තමයි මේක b වින්‍යාසයෙන් හොයන ඍණ 3යි කරන්න මේ පැත්ත ඍණ 3 බෙදලා මේ පැත්තත් බෙදලා ගන්නවා නේද 3. හරිද? එතකොට ඍණ 3 කැපිලා මේ b ඉතුරුයි. මේ පැත්ත 12 ඍණ 3. ධනයි ඍණයි බෙදලා ඍණ 12 3 බෙදුවාම 4යි. ඍණ 15 ඍණ 3. ඍණයි ඍණයි බෙදලා ධන 15 3 බෙදුවාම 5යි. හරිද? ධනයි ඍණයි බෙදලා ඍණ 18 3 බෙදුවාම 6යි. ඍණයි ඍණයි බෙදලා ධන 9 3 බෙදුවාම 3යි. හරි. බිඳුව ඕනම ගානකින් බෙදුවාම බිඳුවයි උත්තරේ. 21 ඍණ 3 ධනයි ඍණයි බෙදලා ඍණ 21 3 බෙදුවාම 7යි. ඔන්න න්‍යාසයක් ඕන සංඛ්‍යාවකින් දීමක් හරි. තමයි ගැටලුව වල ඔයාලම හදන්න එපා කිව්වා. දැන් මම කියලා දෙනවා මේ ගැටලුව හදන විදිය. 아무තු දේවල් නැහැ මේ අපි ඉගෙන ගත්ත දේවල් ටිකම තමයි කියන්නේ. හරි. ABC කියන න්‍යාස තුනක් තියලා තියෙනවා. අපිට ඉස්සෙල්ලාම කියනවා 2යි A කියන න්‍යාසය හොයන්න. හරි. 2යි A කියන න්‍යාසය. දෙයක් නැහැ. හරිද? 2යි A වෙනුවට ආදේශ කරනවා. A කියන න්‍යාසය. ඒක 2 1 3 5. දැන් දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. න්‍යාස ගුණ කිරීම අපි දන්නවනේ පූර්ණ සංඛ්‍යාවකින්. දෙවරක් 2 4යි, දෙවරක් 1 2යි. දෙවරක් 3 6යි, දෙවරක් 5 10යි. හරි. ඔන්න 2යි කියන න්‍යාසය ලියුවා. ඔක තමයි උත්තරේ. රයිට්. ඔයා වීඩියෝ එක ඔතනින් නවත්තලා ඊට පස්සේ ඕකේ රෝමනකන් 2යි රෝමනකන් 3යි හදලා ආයෙ ප්ලේ කරන්න. මම හදලා යන්නේ. රෝමනකන් 2. රෝමනකන් 2 අපි කියන්නේ 3යි B කියන න්‍යාසය. 3යි B කියන න්‍යාසය. 3යි B වෙනුවට අපි ආදේශ කරනවා ඍණ 1 ඍණ 2 2 බිංදුව. හරිද? දැන් 3න් ගුණ කරනවා මේ න්‍යාසයේ හැම අවයවයක්ම හැම සංකල්පයක්ම. 3 වරක් මේක ඍණ 3යි. 3 වරක් ඍණ 2 ඍණ 6යි. 3 වරක් 2 6යි. 3 වරක් බිංදුව බිංදුවයි. ඔන්න 3යි B කියන න්‍යාසයත් හරි. ප්‍රෝමනකන 3. ඒක කියන්නේ ඍණ 2යි C. ඍණ 2යි C. ඍණ 2යි C වෙනුවට ආදේශ කරමු C න්‍යාසය. 3 ඍණ 2 ඍණ 1 4. මෙතනදී ළමයි ඍණ දෙකෙන් ಗುಣ වෙන්න ඕනේ න්‍යාසයේ හැම අවයවයක්ම හැම සංකල්පයක්ම. ඍණයි ධනයි ගුණලා ඍණ දෙවරක් 3 6යි. ඍණයි ඍණයි ගුණලා ධන දෙවරක් 2 7යි. ඍණයි ඍණයි ගුණලා ධන දෙවරක් 1 2යි. ඍණයි ධනයි ගුණලා ඍණ දෙවරක් 4 8යි. ඕම් ඍණ 2යි C කියන න්‍යාසයක් හරි. හරි. ඊට පස්සේ රෝලකම් 4. ඒ දාන 4යි. ඒ දාන 4යි. ඒවත් ඔබට නෙමෙයි අපි ඉගෙන ගත්ත ප්‍රශ්න තමයි ඉන්නේ. ඒ දාන 4යි B. බලන්න. ඒ දාන 4යි B කියන න්‍යාසය. ඒ දාන 4යි B. ආදේශ කරන්න ඕනේ න්‍යාසයට. ඒ වෙනුවට දානවා ඒ න්‍යාසය. 2 1 3 5. හරිද? දාන 4යි B වෙනුවට දානවා B න්‍යාසය ඍණ 1 ඍණ 2 2 බිංදුව. සුළු කරන්න ඕන නැත්නම් අතන න්‍යාසයේ හැම අවයවයක්ම හැම සංකල්පයක්ම 2 1 3 5. ධන 4ෙන් ගුණ වෙනවා හැම අවයවයක්ම. 4 වරක් ඍණ 1 කියන්නේ ඍණ 4යි. 4 වරක් ඍණ 2 කියන්නේ ඍණ 8යි. 4 වරක් 2 කියන්නේ 8යි. 4 වරක් බිංදුව කියන්නේ බිංදුව. එකතු කිරීලක් තියෙන්නේ 2යි ඍණ 4යි කියන ළමයි ඍණ 2යි. 1යි ඍණ 8යි කියන්නේ ඍණ 7යි. 3යි 8යි කියන්නේ 11යි. 5යි බිංදුවයි කියන්නේ 5යි. මේ එන්නේ අපට A ධන 4යි B කියන න්‍යාසය. පැහැදිලිද? right. ඊට පස්සේ පස්වෙනි එක ඔයා හදලා ඉවර වෙලා වීඩියෝ එක ප්ලේ කරන්න. පස්වෙනි ගානේ අපිට කියන්නේ A ධන 2යි ධන 3යි C න්‍යාසය හොයන්න. ආදේශ කරන කලින් මේ A වෙනුවට A න්‍යාසය 2 1 3 5. හරිද? ධන 2යි B වෙනුවට B න්‍යාසය ඍණ 1 ඍණ 2 2 බිංදුව. ධන 3යි C වෙනුවට C න්‍යාසය 3 ඍණ 2 ඍණ 1 7. right. සුළු කරමු. මෙතන 2 1 3 5. ධන දෙකෙන් ගුණ වෙනවා මේ න්‍යාසයේ හැම අවයවයක්ම. දෙවරක් ඍණ 1 ඍණ 2යි ළමයි. දෙවරක් ඍණ 2 ඍණ 4යි. දෙක දෙකෙන් ගුණ කරාම 4යි. දෙවරක් බිංදුව බිංදුව. ධන 3ෙන් ගුණ වෙනවා හැම අවයවයක්ම හැම සංරචකයක්ම.
3 වරක් 3 9යි. 3 වරක් ඍණ 1 ඍණ 3යි. 3 වරක් ඍණ 2 ඍණ 6යි. 3 වරක් 4 12යි. කොහොමද? දැන් න්‍යාස තුන එකතු කරන්න තියෙන්නේ. අනුරූප අවයව තුනම සුළු කරමු. හරි කොහොම බලන්න. 2යි ඍණ 2යි බිංදුවයි. බිංදුවයි 9යි 9යි. හරිද? 3යි 4යි 7යි 7යි ඍණ 3යි කියන්නේ 4යි. හරි. 1යි ඍණ 4යි කියන්නේ ඍණ 3යි 9යි. ඍණ 3යි ඍණ 6යි කියන්නේ ඍණ 9යි. 5යි බිංදුවයි 5යි 12යි 17යි. හරි. ඊට පස්සේ අපිට කියනවා රෝමලකම් 6. 3යි b වින 4යි c කියන නිහාස. 3යි b වින 4යි c. 3යි b වෙනකොට අපි ආදේශ කරනවා ඍණ 1 ඍණ 2 බිංදුව. ඍණ 4යි c වෙනකොට ආදේශ කරනවා 3 ඍණ 2 ඍණ 1 4. හරිද? සුළු කරමු. මෙතන 3ෙන් ගුණ වෙන්න ඕනේ වරහන් ඇතුලේ හැම පදයක්ම 3 වරක් ඍණ 1 කියන්නේ ඍණ 3යි. 3 වරක් ඍණ 2 කියන්නේ ඍණ 6යි. 3 වරක් 2 6යි. 3 වරක් බිංදුව. ඍණ 4ෙන් ගුණ වෙනවා වරහන් ඇතුලේ හැම අවයවයක්ම සංගතක යන 4 වරක් 3 12යි. 4 වරක් ඍණ 2 කියන්නේ ඍණ 8යි 9යි. 4 වරක් ඍණ 1 ඍණ 4යි. 4 වරක් 4 16යි. හරි. දැන් තියෙන අඩු කිරීම. අඩු කරද්දී අපි කරේ අනුරූප අවයව ලක්ෂණ මාර්ග වල එකතු කරපු එකනේ. ඍණ 3යි ඍණ 12යි. ඒ කියන්නේ ඍණ 15යි. ඍණ 6යි ධන 8යි. ඒ කියන්නේ 2යි. 6යි ධන 4යි. 10යි. බිංදුවයි 16යි. ඍණ 16යි. ඒ කියන්නේ ඍණ 16යි. නෑ. 3යි b ඍණ 4යි c කියන න්‍යාසය. right. පැහැදිලිවම right ළමයි පාඩ දෙවි ගන්න. මේකේ ඒ න්‍යාසය බලන්න. මේ ළමයි අර සමීකරණයක් විසඳනවා වගේ වැඩක්. හරිද? සමීකරණ විසඳනදී අපි අර ඒ ඉන්න පදේ දනි කරේ. ඒ වගේම මේකෙත් ඒ ඉන්න පදේ දනි කරන්න ඕනේ. ඉස්සෙල්ලා මේ හැබැයි බලන්න මෙතන මේ තුනේ මේ න්‍යාසය තුළ හැම වෙලාවෙම මුල කරගෙන ඉන්නේ. 2යි a ධන මෙතන තමයි 3ෙන් ගුණ වෙනවා මේ න්‍යාසයේ හැම අවයවයක්ම. 3ෙන් ඍණ 2 ගුණ කරාම ඍණ 6යි. 3ෙන් ඍණ 1 ගුණ කරාම ඍණ 3යි. සමානයි 4 ඍණ 1. හරි. ඒ වල උත්තරේ ගන්න කරන්න ඕනේ ඒ ඉන්න පදේ තනි කරන්න. ඒ ඉන්න පදේ තනි කරන්න වැඩියෙන් ඉන්න අනිත් පදේ අයින් කරන්න අපි කරන්නේ මෙයාගේ කරගෙන යනවා එහා පැත්තට. මෙයා සරත් තේරුම තමයි. 2යි a සමානයි එහා පැත්තේ තියෙනවා 4 ඍණ 1. හරිද? මෙයා එහාට ගියාම ලකුණු මාරු වෙලා වෙනවා. ඍණ 6 ඍණ 3 මේ න්‍යාසය ඇතුලේ තියෙන අවයව මාරු ලකුණු මාරු වෙන්නේ නැහැ. මේකේ ලකුණ ගන්න ඒක එහාට ගියාම මෙච්චර. මේ ටික හැමම තියෙනවා. පටල ගන්න නැහැ. අඩු කිරිල්ලන්නේ එව්ව අපිට වෙයි. 2යි a සමානයි අනුරූප අවයව අඩු කරන්නේ අපි ලකුණු මාරු කරලා ඒක කරනවා. 4යි ධන 6යි. 4යි ධන 6යි කියන්නේ 10යි. මෙතන ඍණ 1යි ධන 3යි. ඒ කියන්නේ ධන 2යි. ඒ වලට උත්තර ගන්න මේ පැත්ත දෙකකින් බෙදලා මේ පැත්තත් දෙකකින් බෙදලා. හරිද? එතකොට a සමානයි මෙතන 10 දෙකකින් බෙදුවාම 5යි 2 දෙකකින් බෙදුවාම 1යි. ඒ කියන න්‍යාසය. පැහැදිලිද? right. අපි ඊළඟ ගානක් ගන්නවා. ඔයාලා දැන් ඊළඟ 4 දෙක කරලා බලන්න වීඩියෝ එක. හරිද? තුන්වෙනි ගාන. 4යි a 4යි a ඍණ න්‍යාසයක් තියෙනවා. 4යි a ඍණ 3 10 7 6 සමානයි ඍණ 7 ඍණ 2 5 17. ඉතින් මේකේ සමීකරණයක් විසඳන විදිහම තමයි. ඒ ඉන්න පදේ තනි කරන්න නම් මේක පිට සංඛ්‍යාවක් නැහැ. හරි ඒ ඉන්න පදේ තනි කරන්න මෙයාව අපි එහා පැත්තට අරන් ගියා. 4යි a සමානයි එහා පැත්තේ දිනවා ඍණ 7 ඍණ 2 5 14 කියලා. හරි මෙයාව එහාට ගියාම ලකුණු මාරුලා ගන්න වෙනවා. 3 10 7 6. හරි 4යි a සමානයි මෙතන සුළු කරමු. ඍණ 7යි ලකුණු මෙතන එකතු කරන්න තියෙන්නේ. ඍණ 7යි ධන 3යි ඍණ 4යි. ඍණ 2යි 10යි ධන 10යි කියන්නේ 8යි. 5යි 7යි කියන්නේ 12යි. 14යි 6යි කියන්නේ 9යි 20යි. හරි.
ඒ වලට උත්තරේ ගන්න ಗುಣ කිරීම 4යි කරන මේ පැත්ත 4ෙන් බෙදලා මෙහෙත් අපි බෙදනවා 4. 4ට 4 කැපෙනවා. ඒ සමානයි ඍණ 4 4ෙන් බෙදුවාම කොල්ල ඍණ 1යි 8 4ෙන් බෙදුවාම 2යි 12 4ෙන් බෙදුවාම 3යි 20 4ෙන් බෙදුවාම 5යි. ඔන්න ඒ කියන න්‍යාසයක් තිබුණා. මෙයාගේ තියෙන්නේ මේ න්‍යාස දෙක අඩු කරන්න. අඩු කරලා xy වලින් න්‍යාස අඩු කරලා අනුරූප වේව අඩු කරනවානේ. දෙකෙන් අඩු කරනවා ළමයි x. දෙක අඩු කිරීම x. එකෙන් අඩු කරනවා y. දෙක අඩු ඍණ 3 එයාගෙන් අඩු කරන්න දෙන ලකුණු මාර්ග වල එකතු කරන්නේ කරේ. ඍණ 3යි කියන්නේ ඍණ 6යි. මෙතන 2යි ඍණ 1යි. ඒ කියන්නේ 1යි. සමානයි මෙතන 1 බිඳුව මෙතන ගාන පොඩි අවුලක් තියෙනවා බිඳුව නෙමෙයි ළමයි. එතන තියෙන්නේ ඍණ 6. ඍණ 6 මෙතන 1. හරි. දැන් න්‍යාස දෙක සමානයි. න්‍යාස දෙක සමානයි. සමාන න්‍යාස වල අනුරූප වේව සමානයි. ඒකිනම් මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. ඒකෙන් අපට ඔය x වලින් වන්න පුළුවන්. 2 ඍණ x සමානයි 1යි. x වල උත්තරේ ගන්න 2 ධනය කියනවා මෙයාට ඍණ 1 සමානයි x. එතකොට දෙකෙන් එකක් ගියාම 1යි සමානයි x පැත්ත මාරු කරන්න x සමානයි 1යි. ඔන්න x ලගිය හරි. ඒ y ලගිය. මෙයයි සමානයි. 1 ඍණ y සමානයි බිඳුවයි. ඍණ y ගෙනියන මෙහා පැත්තට ධන y වෙනවා. බිඳුව ඉමරන්නේ y සමානයි 1යි. ඒකත් හරි. ඔන්න x සමානයි 1යි y සමානයි පැත්තෙන් තමයි හයවෙනි ගානේ. මේකෙත් තියෙන අනුපිරි ලක්ෂණ තමයි හැබැයි අඩු කරන්න බෑ කෙලින්ම මේ න්‍යාසයේ පිටින් සංඛ්‍යා තියෙනවානේ. ඒවෙන් න්‍යාසයත් හැම වෙලාවෙම ගුණ කරන්නේ. දෙවරක් පහ 10යි. දෙක ඍණ දෙකකින් ගුණ කරාම ඍණ 4යි. දෙකෙන් x ගුණ කරාම තමයි 2x. දෙවරක් නම් 18. හරිද? ඍණ තුනෙන් අපි ගුණ කරාම මේ න්‍යාසයත් හැම වෙලාවෙම හැම සංකටට යන්න. තුනෙන් y ගුණ කරාම 3y ළමයි. 3 වරක් 4 12යි. තුනෙන් ඍණ 5 ගුණ කරාම ඍණ 15යි. තුනෙන් a ගුණ කරාම 3යි. හරි. සමානයි 5b 5 බිඳුව ඔන්නමයි. දැන් ආයෙත් තියෙන සමාන න්‍යාස දෙකක්. නෙමෙයි. මේ පැත්ත අඩු වෙලා තියෙන අඩු කරගෙන ඉන්න ඕනේ. අඩු කරමු. අඩු කරද්දී අනුරූපව අඩු වෙනවා 10යි 3යි ලකුණු මාරු කරාම ඍණ 3යි. 10 ඍණ 3යි. 12 ලකුණු මාරු කරලා ඍණ 4යි ඍණ 12යි කියන ඍණ 16. 2x ලකුණු මාරු කරාම ධන 15යි. 2x ධන 15. මෙතන 3යි වල ලකුණු ඍණ වෙනවා 18 ඍණ 3යි සමානයි මෙතන 5b 5 බිඳුවයි. දැන් තමයි න්‍යාස දෙක සමානයි. න්‍යාස දෙක සමානයි. සමාන න්‍යාස වල අනුරූප වේව සමානයි. හින්දා මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. ඒ වගේම දන්න තිබියා කියන එක ඔයාලා ගන්න පුළුවන්. ඉස්සර මේක බලමු 10 ඍණ 3y සමාන යනවා කාටද? 5ට. 10 ඍණ 3y සමානයි 5යි. y වලට උත්තරේ ගන්න ඍණ 3y එහෙම බලමු. 10 ධන 5 ගෙන් මෙහාට ඍණ 5යි. ඍණ 3y ගෙන් මෙහාට ධන 3y. 10න් 5ක් කරනවා නම් 5යි සමානයි 3y. දෙපැත්තම අපි 3ෙන් බෙදනවා. හරිද? 3ට 3 කැපෙනවා මේ ඉතුරු y. 15ට 3y 1යි 6 3යි. 3 වරක් එක 3යි 5 වෙන කවුනේ 2ක්. එතනම කරන්න y සමානයි 1යි 3 y සමානයි 1යි 3 හරි. ඊට පස්සේ x රාගයක් හොයාගන්න පුළුවන්. x රාගයක් ගත්ත හැකි මෙයා සමානයි 5යි. 2යි x ධන 15 සමානයි 5යි. x වල උත්තරේ ගන්න x ඉන්න පදේ ගණන් කරන්න ධන 15 දිහා පැත්තට අරන් යනවා ඍණ 15යි. 2යි x සමානයි 5ක් තියෙනවා. ධන 15 එහාට ගියාම ඍණ 15යි. 2යි x සමානයි ලකුණු අසමානයි ළමයි විශාලකින් කුඩායි වැඩි වෙනවා 15 වෙනින් 5ක් ගියාම 10යි. ලොක්කරින් ඉඳගෙන 10යි. හරිද? ගුණ කිරීම 2යි කරන්නේ මෙහෙ දෙකෙන් බෙදලා මෙහෙත් බෙදනවා 2කින්. ඒකට දෙක කැපෙනවා x සමානයි ඍණ යන බෙදලා ගුණ 10 දෙකෙන් බෙදුවාම 5යි. x සමානයි ඍණ 5. ඔන්න x වලගයත් හරි. දැන් a වලගයත් හොයාගන්න පුළුවන් ළමයි මෙයයි සමානයි 18 ඍණ 3යි a සමානයි බිඳුව. ඒ වල උත්තරේ ගන්න ඍණ 3යි a එහා පැත්තට අරන් ගියා ධන 3යි a. ඒ වල උත්තරේ ගන්න මොන කිරීම 3යි කරන්නේ මේ 3ෙන් බෙදලා මේ 3ෙන් බෙදෙනවා. 3ට 3 කැපෙනවා.
A ඉතුරුයි 18 තුනෙන් බෙදුවාම 6යි. පැත්තම කරන්න A සමානයි 6යි. A සමානයි 6යි. පැහැදිලි? හරි. right. අර B වලාගේට ඕනේ B වලාගේ නමයි පින 16 කෙලින්ම B වලාගේ රින 16. මම කියන්නේ මුලින්ම න්‍යාසයක්ම නමයි තියෙන්නේ විවිධ තොරතුරු නිරූපණය කරන්න. අපිට ගණන් දෙන්න පුළුවන් තොරතුරක් එහෙම එක එක දත්ත කීපයක් දීලා ඒක න්‍යාසයක දක්වන්න කියලා. ඔය 7 වෙනි ගානේ එහෙම ගන්න. හරි බලන්න ගන්න. පහළ තොරතුරු න්‍යාසයක දක්වන්න ඕන. නිවාස සංකීර්ණයට HML යන්නේ. HML යන්නේ नामकरण लग निवास वर्ग 3ක निवास है वर्ग जाति කියනවනේ h කියලා නිවාස જાතියක් තියෙනවා m කියලා තියෙනවා l කියලා තියෙනවා හරිද h වර්ගයේ නිවාසයක නිදන කාමර 4ක් h වර්ගයේ නිවාසයක නිදන කාමර 4ක් තියෙනවා හරි නාන කාමර 2ක් තියෙනවා නාන කාමර 2ක් ගරාජ් 1යි ගරාජ් 1 මොනවයි H वर्ग निवास වල තියෙන්නේ. ඊට M වර්ගයේ නිවාසයක M වර්ගයේ නිවාසයක නිදන කාමර 3යි. හරිද? නාන කාමර 1යි. ඊළඟ ගරාජයක් තියෙනවා. හරිද? L වර්ගයේ නිවාසයක නිදන කාමර 2යි. නාන කාමර 1යි. ගරාජයක් නැහැ. ගරාජයක් නැහැ. බිංදුව දාන්න ඉලක්ක කරලා කියන්න බෑ. දැන් කොහොමද තොරතුරු ටික න්‍යාසයක දක්වන්නේ? න්‍යාසයක් කියන්නේ සම්පූර්ණම පේලිකා තීරව වලින් හැදිච්ච සංඛ්‍යා සැකසමක්. මේක තියන්න බෑ න්‍යාසයක් විදිහට මේකේ නම් කරලා තියෙනවනේ. එහෙනම් නම් කරලා තියන්නේ නැහැ න්‍යාසය. තොරතුරු වර්ගය හොයාගන්න බෑ න්‍යාසයක් කිරීම දැක්කම. සංඛ්‍යා ටික විතර න්‍යාසයක තියෙන 4 3 2 2 1 1 1 බිංදුව. හරි. ඔන්න න්‍යාසයක දැක්කේ. මේක තමයි න්‍යාසය. මේකෙන්මයි මේ. හරි මෙම්බරේන් නිරූපණය වෙන්නේ පිළි වලින් නිරූපණය වෙන්නේ මොනවද? තීර වලින් නිරූපණය වෙන්නේ මොනවද කියලා න්‍යාසයක ලියලා පෙන්නන්නේ. ඔන්න න්‍යාස. හරි. දැන් ඔයා ඊළඟ ගාන හදන්න 8 වෙනි ගාන. හදලා පීඩියක බලන්න. 8 වෙනි ගාන. අනෝ A3 A4 හා A5 යන ජාත්‍යන්තර සම්මත කඩදාසි වර්ග ප්‍රමාණ 3කි. හරිද? A3 කඩදාසියේ දිග 42යි cm පරල 29.7යි cm වේ. මොනවා නම් එකේ කියනවා මේ තේරි න්‍යාසයක දක්වන්න ඕනේ. තේරි න්‍යාසයක දක්වද්දී දිග 42යි පළල 29.7යි. ඒකද ලියන්නේ ඕන ගණේ දාන්න. තේරි 1යි තීර 2යි. එකේ දෙකේ න්‍යාසය. හරි. ක්‍රමයක් 2. A4 කඩදාසියක දිග 29.7යිද පළල 21යිද වේ. මේ තේරි න්‍යාසයකින් දක්වන්නේ. ඒක B කියලා නම් කරමු. එයාගේ දිග 29.7යි පළල 21යි. හරිද? මේකත් එකේ දෙකේ න්‍යාසයක්, තේරි න්‍යාසයක්. තේරි එකක් විතරක් තියෙන න්‍යාසයක්. ප්‍රශ්නයක් 3. A5 කඩදාසියක දිග 21ක්ද පළල 14.8ක්ද වේ. මෙම තොරතුරු පේරි න්‍යාසයක් දක්වන්න. ඒකත් පේරි න්‍යාසයක. දිග 21යි. දිග 21යි පළල 14.8යි. මේකත් එකේ දෙකේ න්‍යාසයක්, පේරි න්‍යාසයක්. හරිද? ප්‍රශ්න 4. A3 A4 A5 යන කඩදාසි වර්ග තුනේ තොරතුරු තුනේ දෙකේ න්‍යාසයකින් දක්වන්න. තුනේ දෙකේ න්‍යාසයකින් දක්වන්න. තුනේ දෙකේ න්‍යාසයක් කියනවා මේ පේරි 3යි තීර 2යි. මේ දෙකේ න්‍යාසයක් කියන්නේ ඒක එහෙම දක්වමු. තුනේ දෙකේ න්‍යාසයක පේරි වලට කමු අපි මේකේ දිග මේ කියන්නේ 42යි 29.7යි 21යි. ආයි පළල අනිත් එක 29.7යි 21යි 14.8. ඕම් හරි. පේලි 3යි තීර 2යි දෙකේ තුනේ න්‍යාසය. හරිද? පහ. මෙම කඩදාසි වර්ග තුනේ දිග තීර න්‍යාසයකින්ද පළල තීර න්‍යාසයකින්ද දක්වනවා. තීර න්‍යාස කියන්නේ තීර න්‍යාස කියන්නේ තීර එකක් විතරක් තියෙන න්‍යාස. තීර එකක් විතරක් තියෙන න්‍යාස. දිග තීර න්‍යාසය. දිග මේ තියෙන වර්ග තුනේ දිග ටික ඒක තීර න්‍යාසය. 42 29.7 21. හරිද? A B C D E ආයේ පළලක් තීර න්‍යාසය මේ තියෙන පළල ටික පළල 29.7 21 14.8 ඕන හරි. right. හරි.
එහෙනම් ළමයි මෙතන ගණන වැරදීනේ තේරි 3යි තීර 2යි 3 දෙකේ න්‍යාසය. හරි. රයිට්. න්‍යාසවල සෑහෙන වැඩ ප්‍රමාණයක් හරි පාඩම විවර නෑ. න්‍යාස පාඩමේ හොඳම හරියක් තියෙනවා න්‍යාස ගුණ කිරීම කියලා. ඒක ලේසි න්‍යාස ගුණ කිරීම. හරිද? හැබැයි මම මේ වීඩියෝ එක කරන්නේ මම ඒක බලාපොරොත්තු වෙන්නේ පන්තියේදී කරන්න. මොකද අපි ඒක ටිකක් වෙනස් ක්‍රමයකට මේ කියලා දෙනවා න්‍යාස ගුණ කරන හැටි. ඒ කියන්නේ මෙහෙම න්‍යාස ගුණ කරන්නේ දැන් බොහෝ වෙලාවකදී මේ කෙරෙන්නේ පන්ති වල මේම දෙකේ න්‍යාස ගුණ කරන එක විතරයි කරන්නේ. හරිද? ඔන්න ඔහොම න්‍යාස ගුණ කරෙන්න කියනවා. මේක ගුණ කරද්දී මේ 6 වරක් 8 48යි 5 වරක් 4 20යි එහෙම දාන්නේ මේක වෙන වැඩක් කියනවා. අපි මේවා විතරක් නෙමෙයි මෙහෙමත් න්‍යාස ගුණ කරනවා. මෙහෙම න්‍යාස කොහොම මේක විවෝය කරන්නේ මේකට වඩා ගොඩක් ලොකු ගණන් හදනවා න්‍යාස ගුණ කරද්දී වීඩියෝ එකකින් අපි ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඒක කරන්න පන්ති දවල්ට කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ බලමු. එන විදිහට අපි පන්ති පටන් ගන්න පුළුවන් නම් විභාගයට කලින් මාසයක් පැය 5 දවස් 5ක් තිබුණා නම් සිලබස් එක සම්පූර්ණ ඉවර කරන්න කාලය තියෙන ළමයින්ට. හොඳට. පන්ති පටන් ගන්න වීඩියෝ කියලා දෙන්න නම් වීඩියෝ එකකින් මේක කරනවා. අපි මෙතනින් පස්සේ ඉස්සරහට පාඩම් වල ජ්‍යාමිතිය වලට පටන් ගමු. ජ්‍යාමිතියේ 10 වසරේ මේ ඔය ටික මතක් කරලා 11 වසරේ පාඩම් වල පිළිපන්න ටික විතරක් කරමු. පන්ති පටන් ගත්තාම ජ්‍යාමිතිය සාධනය ගණන් ටික කරමු. එහෙනම් ළමයි මේක කරන්න ඔයාලා 19 1 19 2 19 3 අභ්‍යාස තුනම කරන්න. ළඟදීම තව වීඩියෝ එකකින් හමු. අයිබෝන්